හෙලෝ ඔව් 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 නෑ ඔව් නෑ පිසුදු කවුද කිව්වේ නෑ අපි ඉල්ලලා නෑ ඔව් හරි බොහොම ස්තුතියි හරි වැඩක් කරන්න දෙන්නේ නෑ ඉතින් අයිබෝන් කිව්වා හුඟ දෙනෙක් මේ හොයලා බලලා තිබුණා ගිය සතියේ අපිට මොකද උනේ කියලා නිවුස් බුලටින් ගිය සතියේ තිබුණ නැත්තේ මොකද කියලා හුඟ දෙනෙක් කලබල වෙලා අපිට කියන්නේ පෞද්ගලිකවත් දුරකථනයෙන් ආමන්ත්‍රණය කරලා මොකද කරදරයක්ද වාරණයක්ද හසාව උස්සලද වගේ ප්‍රශ්න මිනිස්සු ඇහුවා. ඒ මිනිස්සුන්ට එන ප්‍රශ්නත් ඉතින් සාධාරණයි නේද? එහෙම වෙලා නැති රටකුත් නෙවෙයිනේ මේක නේද? තාම එහෙම උන්නේ නැහැ අපිට. තාම අපි ඒ විදිහටම ඉන්නවා. අදත් මේ ලෑස්ති වෙන්නේ පහුගිය සතියේ නිවුස් වල හොඳම ආතල් ටික හොයාගෙන යන්න. ඉතින් ගිය සතියේ අපි නැතුව පාළුවෙන් හිටපු කට්ටිය දැන් පොඩ්ඩක් පණ ගහලා එන්න ඔන්න ආවා. මෙන්න ගෙනාවා. නිවුස් බුලටින්. රයිට් කට්ටියම එහෙනම් අත් දෙක උස්සලා දෙන්න බලන්න හොඳ අත්පොළ සන්නාදයක්. ආණ්ඩුවෙන් නත්තල් තෑගි දිනා ගැනීමේ තරගයේ ප්‍රථම ස්ථානය තිස්ස කුට්ටිආරච්චි මැතිතුමාට. මතකයිනේ අපි එයාගෙන කතා කළා මේ තවත් කැපකිරීම කරන්න බෑ සැපවාහනේ ඕනේ කීකින් හිටියේ. ඔන්න හම්බෙලා තිස්ස කුට්ටිආරච්චි මහත්තයාට ප්‍රාඩෝ රථයක් හම්බෙලා කියලා ඔන්න ආරංචියක් තියෙනවා. මේ ප්‍රාඩෝ රථය හම්බෙලා තියෙනවා දැක්කහම ආණ්ඩුවෙම වෙනත් ඇමතිවරයෙක් මේ මන්ත්‍රීතුමාගෙන් අහලා තියෙනවා තමුසෙට කොහොමද ඉතින් මේ අලුතෙන්ම ප්‍රාඩෝ එකක් හම්බුනේ අපිටවත් තාම මොකුත් හම්බුන්නේ නැහනේ කඩේ නම් ඉතින් අපිත් යනවානේ කො අපිට නැහනේ කියලා කිව්වහම මේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කිව්වලු මම ඉතින් කඩේ ගිහිල්ලා විතරක් නතර වෙන්නේ නැහනේ මං කැෂියර් එකටත් යනවා කියලා කිව්වලු. මේක මේ අපි හිතලා හදලා කියන කතාවක් නෙවෙයි මේක ඉංග්‍රීසි පුවත්පතක් මේ විදිහටම වාර්තා කරලා තිබුණා. ඉතින් කොහොම හරි අපි කිව්වනේ මේ යන වේගෙට ඉතින් සැප වාහන තව ඉස්සරහට රාජ්‍ය ඇමතිකම් එතනින් එහාට කැබිනට් ඇමතිකම් හම්බෙන්න නියමිතයි කියලා නේද? ඔය වේගෙන යන්නේ. තව අපි කියපු අනාවැකි සැබෑ වෙච්ච තව ඉස්සරහට අද දවසේම අපිට හාර උස්සලා බලන්න පුළුවන්. බලාගෙන යන්න. ලබන වසරේ මෙරට ජනතාවගේ ජීවිත ආලෝකමත් කරන දැවැන්ත සංවර්ධන විප්ලවයක ආරම්භයක් වනු ඇත කියලා මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කියලා දෙන බලන්න නේද මේ වචන සෙට් එකේ නිකන් තියෙන මෙව්වා එක නේද දැවැන්ත සංවර්ධන විප්ලවයක් මාර එකක් කරන්න යන්නේ ගණන් ගන්නවා වැඩි ඕන සෙට් එකක ඉන්නවනේ මේ සාමාන්‍යයෙන් අවුරුද්දක් ඉවරලා අලුත් අවුරුද්දක් ලබන්න යනකොට ඔය වගේ මලාට කරන්න බැරි දෙයක් කරනවමයි කියලා අදිෂ්ඨාන කරන එකෙක් ඉන්නවා හැම සෙට් එකකම. ඒ ඉන්නේ අපේ යාළුවෝ ඉන්නවා හැමනේ. ඔය සමහරු ඉන්නේ මචං මම මේ 31 වෙනිදාන් පස්සේ බොන එක නවත්තනවා මචං කියලා කියන ඩයල් ඉන්නේ. 31 රාත් කරටි කැඩෙන්න ගහලා 31 රා පාටියේ කොට ටික බීලා තමයි අලුත් අවුරුද්දේ බොන්න පටන් ගන්නෙ. ඕවා හෙන බයිලා ඕවා කරන්න පුළුවන් වැඩ නෙවෙයි. කරන්න පුළුවන් වැඩ නෙවෙයි කියන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ දැන් මේ රටේ මේ මොහොතේ දැවෙන ප්‍රශ්න කීයක් තියෙනවද ඈ ගෑස් ප්‍රශ්නේ විසඳලා ඊට පස්සේ පෙට්‍රල් ප්‍රශ්නේ විසඳලා ඊට පස්සේ ඩොලර් ප්‍රශ්නේ විසඳලා දාලා රටේ ගෙවන්න තියෙන ණය ටික සේරම ගෙවලා දාලා කොරෝනාත් ඉවර කරලා ජන ජීවිතය හොස් ගාලා ආලෝකමත් කරන්න මොකද මෙයා ඇලඩින්ගේ පහනේ භූතයද නෑනේ විකාර ඔය කියවන්නේ එතනින් ඉවර වෙන්නේ නැහැ. ගිය සතියේ මේ ඇමතිතුමා තවත් මරු සොයා ගැනීමක් කරලා තිබුණා. එතුමා කියනවා අපේ කිරි නිෂ්පාදනය අඩු වෙන්න මූලික හේතුව තමයි සතුන් ගැබ් නොගැනීම කියලා මෙතුමා කිව්වා. ඒක හරි නියම අපූර්ව සොයා ගැනීමක්. ඒ කියන්නේ මාත් සෑහෙන්න කල්පනා කර කර හිටියේ අපේ වැස්සිගෙන් කිරි දොවනවා දෙවෙන්නේ නැත්තේ මොකද කියලා. බලනකොට මේක නෙමේ හේතුව. ඒ කියන්නේ කිරියෙන්ද ඉතින් කිරියෙන්ද පැටව් හම්බෙන්න එපා නේද? පැටව් හම්බෙන්න නම් ගැබ් ගන්න ඕනේ. ගැබ් ගන්න නම් ඉතින් පට්ටි දාන්න එපා නේද? ගැබ් ගන්න නම් පට්ටි දාන්න ඕනේ. පට්ටි දාන්නේ කොහෙද? ඉතින් මේ පාර්ලිමේන්තුවේ වැඩ තියෙනවනේ වෙලාවක් නැහැ නේද? පාර්ලිමේන්තුවේ බොරු කියන ඒවා, පාර්ලිමේන්තුවේ ගහගන්න ඒවා, ඊට පස්සේ මීඩියා සංදර්ශන පවත්වන ඒවා, Tamanට තියෙන නඩුහබ අහවර කරගන්න දත කන ඒවා, හොරකම් කරන ඒවා, වංචා කරන ඒවා, අරවා මේවා කර ඉන්න අතරේ වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලන්ට පට්ටි දාන්න වෙලාවක් එන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. නැත්නම් මේගොල්ලන්ට පොඩ්ඩක් නිදහස තිබුණා නම් පට්ටි දාලා මෙලහට කිරි උතුරනවා ලංකාවට. නවසීලන්ත රජය බොහොම මේ අපූර්ව පියවරක් තිබ්බා පහුගිය සතියේ. ඒ තමයි මේ
2008 වසරෙන් පස්සේ ඉපදුන අයට සිගරට් විකිණීම සිගරට් නෙවෙයි හසලක. හරි. නවසීලන්ත රජය පහුගිය සතියේ අපූර්ව තීරණයක් අරගෙන තිබුණා. ඒ තමයි 2008 වසරෙන් පස්සේ ඉපදුන අයට සිගරට් විකිණීම තහනම් කරලා නීති පනවලා තියෙනවා නවසීලන්තේ. ඒ කියන්නේ මේක දීර්ඝකාලීන ප්‍රොජෙක්ට් එකක් හැටියට සාර්ථක වීමේ වැඩි ඉඩක් තියෙන මාදිලියක්. ඒ කියන්නේ දැන් ඔන්න 2008ට කලින් ඉපදුන ජෙනරේෂන් කීපයක් සිගරට් බොමින් ඉන්නවා. ඒගොල්ලන්ගේ සිගරට් බීමේ අයිතිවාසිකම උල්ලංඝනය කරන්නේ නැතුව ඒගොල්ලන්ට එකපාරටම බිබී හිටිය සිගරට් එක නැති කරලා එන يعني සමාජීය වශයෙන් ලොකු ස්ට්‍රෙස් එකක් නිර්මාණය කරන්නේ නැතුව ඒ අයට පාඩුවේ සිගරට් ටික බීගෙන යන්න දීලා 2008න් පස්සේ ඉපදෙන පරම්පරාවල් 2008න් පස්සේ ඉපදුන පරම්පරාවල් වලට ඒ කියන්නේ අලුතෙන් දුම්පානයට එකතු වීමට නියමිත පරම්පරාවල් වලට දුම් බීම ඩිස්කරේජ් කරනවා. ඒ අයට සිගරට් විකිණීම සම්පූර්ණයෙන් නවත්තලා දානවා. එතකොට ඉතින් ටික කාලයක් යනකම් ඒ ළඟම පරම්පරාවල් වල කට්ටිය අයියේ සිගරට් එකක් දෙන්නකෝ. අයියේ සිගරට් එකක් දෙන්නකෝ කියලා ඉල්ලගෙන බොයි. හැබැයි මේ ජෙනරේෂන් දෙක අතර ગેප් එක වැඩි වෙන්න මේ අයියේ මාමේ අංකල් සීයේ සිගරට් එකක් දෙන්න කියලා ඉල්ල ගන්න එක ටික අඩු වෙලා ගිහිල්ලා ඉබේම අලුත් පරම්පරාවල් වල කට්ටිය සිගරට් බීමෙන් මුදව ගන්න මේක වැඩ කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේක දීර්ඝ කාලයක් තිස්සේ තීරණයක් හැටියට අල්ලගෙන ඉන්න ඕනේ. ඉතින් නවසීලන්තේ වගේ රටක මං හිතන්නේ ආණ්ඩු මාරු වෙනකොටයි ඇමති මාරු වුණාමයි ඉතින් පොලිසිස් මාරු වෙන්නේ නැති හින්දා ඒගොල්ලන්ට මේක දිගටම අල්ලගෙන යන්න පුළුවන් වෙයි. ලංකාවේ නම් ඇත්තටම ඉතින් ඒ වගේ දීර්ඝකාලීන ප්‍රොජෙක්ට් පටන් ගත්තත් වැඩ කරන්නේ නැහැ. ඕක අපි දැම්මත් ආණ්ඩුවක් මාරුනකම් විතරයි ඊළඟ ආණ්ඩුව ඇවිල්ලා ඊට පස්සේ 2008න් පස්සේ ඉපදිච්ච කට්ටියට සිගරට් තහනම් හැබැයි 2013න් පස්සේ ඉපදිච්ච කට්ටියට සිගරට් බොන්න ඔට්ටුයි කියලා කියන්න පුළුවන්. ඒතකොට මැද්දේ සෙට් එකක් ඉන්නවා උන්ට අයියේ සිගරට් එකක් මල්ලි සිගරට් එකක් කියලා දෙපැත්තෙන්ම ඉල්ල ගන්න වෙන තත්ත්වයක් උදා වෙනවා. ඒ කියන්නේ එහෙම මේවා මෙහෙ කරලා තියෙනවා. මේවා මේ විහිළුවට කියන කතා නෙවෙයි. එහෙම මේවා මෙහෙ කරලා තියෙනවා. 1980 ගණන් වල එක වතාවක් O level විභාගේ සබ්ජෙක්ට් 6ක් කළා. එක අවුරුද්දයි. ඊළඟ අවුරුද්දේ නම් ආයි සබ්ජෙක්ට් 8ක් කළා. එතකොට එක මැද්දේ කට්ටියක් ඉන්නවා O level pass ඒත් ඒගොල්ලන්ට උඩයි යටයි ඉන්න බැච් දෙකම තරම් වටින O level සහතිකයක් නෙවෙයි තියෙන්නේ. අනිත් උන්ට සබ්ජෙක්ට් 8ක O level සහතිකයක් තියෙනවා. එක අවුරුද්දක කට්ටියකට සබ්ජෙක්ට් 6ක O level සහතිකයක් තියෙනවා. ඔන්න ඔය වගේ තමයි ඉතින් ලංකාවේ පොලිසිස් ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා මෙහෙම නිකන් දීර්ඝ කාලයක් එක දිගට අල්ලගෙන ගියාම ප්‍රතිඵල හම්බෙන පොලිසිස් කොහොමත් ඉතින් ලංකාවේ වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා අපි මේ මත්පැන් සහ දුම්බැටි පාවිච්චි අඩු කරන්න ඒක අධෛර්ය කරන්න අපි මොකද දන්නවද කරන්නේ? අපි පුළුවන් තරම් සිගරට් වලයි අරක්කු වලයි ගාන උඩට ගන්නවා. පුළුවන් තරම් මිල ඉහළ දානවා. ඒ කියන්නේ මිල ඉහළ දානකේ ටැක්ස් එක වැඩි කරනවා කියන එකනේ. ඕකේ නියම ඛේදජනක කාරණාව තියෙන්නේ මේ වැඩි කරන ටැක්ස් එක ඇත්තටම මේ පාරිභෝගිකයාගේ අතින් කෙලින්ම රජයට ටැක්ස් මුදලක් හැටියට බදු මුදලක් හැටියට යනවා නම් ඒක අතකට ඒක කමක් නැහැ. හැබැයි ඉතින් මේකේ අභ්‍යන්තරය ගැන දන්න හැමෝම දන්නවා මේ වැඩි වෙන ටැක්ස් මුදල වැඩි කරන්නේ මොකටද? සැබෑ හේතුව කොතනද තියෙන්නේ කියලා. ටැක්ස් එක වැඩි නම් මේක ASCII ගහන ගේම් වලදී අත යටින් හුවමාරු වෙන ගණන් ලොකුයි. අල්ලස් හැටියට සන්තෝෂං හැටියට හුවමාරු වෙන ඉලක්කම් හරි විශාලයි. ඒ හින්දා මේ අත යට ගනුදෙනු ලොකු කර ගැනීමේ උවමනාවෙන් තමයි ලංකාවේ අරක්කු සිගරට් වලට ටැක්ස් වැඩි කරන්නේ. දැන් මේකට දැන් ආගිව් කරලා වැඩක් නැහැ. මොකද මේ දිග කතාවක්. ඒක මේ සෙග්මන්ට් එකේ කියන්න බෑ. අපි ඕනනම් පස්සේ දවසක ඒක ගැන හොඳට තොරතුරු ඉලක්කම් එක්ක නංගම් එක්ක ලොකුවට විස්තර කතා කරන්න උනත් අපිට පුළුවන්. එහෙම පුළුවන්කම තියාගෙන මේ කියන්නේ. ඕක තමයි ඇත්ත කාරණාව. ඒ කියන්නේ ලංකාවේ අරක්කු සහ සිගරට් වල මිල වැඩි වෙන්නේ ඔන්න ඔය හේතු උඩ. හැබැයි එළියට පේන්නේ අරක්කු සහ සිගරට් වල මිල වැඩි වෙන්නේ මතට තිත තියන්න කියලා. ඔය මතට තිත අරවා මේවා ප්‍රොජෙක්ට් ඔක්කොම බොරු. මේ ටැක්ස් මුදල් වැඩි වෙනකොට ඒ යට සිද්ධ වෙන ගනුදෙනු ලොකු කරගන්න කරන වැඩ. හැබැයි ඒ හරහා ඡන්ද එකතු කරන්න පොඩි නිකන් මවාපෑමක් රඟපෑමක් කරනවා නිකන් මතට තිත තියෙනවා. මත අධෛර්ය කරනවා වගේ තැනකින්. ඒක ඇත්ත කාරණාවක් නෙවෙයි. ඒක අමූලික පට්ටපල් සහගහන බොරුවක්. හැබැයි ඔකේ මරු විනෝදජනක කැලලක් තියෙනවා. බැරි වෙලාවත් ලංකාවේ මොකක් හරි ආණ්ඩුවක් try කරලා මතට තිත තියාගත්තා කියන්නකෝ. අන්න එදාට තමයි හොම්බෙන් යන්න වෙන්නේ. ඒ කියන්නේ හොම්බෙන් ගිහිල්ලා හොම්බ ලෙලි ගහගෙන තමයි එදාට යන්න වෙන්නේ මතට තිත ලංකාවේ තියාගත්තොත් එහෙම. ඒ කියන්නේ ලංකාවේ ඔය හොරට සිද්ධ වෙන ගනුදෙනු ඔක්කොම අතහැරියට පස්සෙත් ලංකාවේ බදු ආදායම් වලින් තුන්වෙනි තැන තියෙන්නේ අරක්කු සහ සිගරට් වලින් හම්බෙන බදු ආදායම. ඒක රජයකට නැති වුණොත් එහෙම කෙලින්ම
අතපය හතර කඩලා දැම්මා වගේ තත්වයකට ලංකාවේ ඕනම රජයක් පත් වෙනවා. ඒ කියන්නේ ඕකේ තියෙනවා මෙහෙම කතාවක්. ඒ කියන්නේ ලංකාවේ ආණ්ඩුවක් ආණ්ඩු මට්ටු කරන්න නම් කරන්න පුළුවන් හොඳම වර්ජනය තමයි ඕක. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ටික එකතු වෙලා එක මාසයක් අරක්කු බොන්න නැතුව සිගරට් බොන්න නැතුව හිටියොත් එහෙම ලංකාවේ ආණ්ඩුව වැඳ වැඳ එනවා මිනිස්සු පස්සෙන් අරක්කු බොන්නකෝ සිගරට් බොන්නකෝ කිය. ඒ තරම් බරපතල තත්ත්වයකට ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න පුළුවන් දෙයක් තමයි අරක්කු සිගරට් වර්ජනය කියලා කියන්නේ. දැන් එහෙම වර්ජනයක් කළොත් එහෙම මිනිස්සු එකතු වෙලා මේක ප්‍රැක්ටිකල් එකක් නෙවෙයි. ලංකාවේ මිනිස්සුන් එහෙම අරක්කු සිගරට් වර්ජනය කරනවා වගේ ප්‍රොජෙක්ට් එකකට එකතු කරගන්න බෑ. හැබැයි බැරි වෙලා හරි එකතු කරගෙන එහෙම කරන්න පුළුවන් වුණොත් මාරාතල් එකක් බලන්න පුළුවන් රට බේරගන්නම බලාගෙන ඉන්න සමහර ස්වාමීන් වහන්සේලා මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා ප්‍රෙස් කොන් තියලා අරක්කු නාලා සිගරට් කාලා පෙන්නයි. මේවා කිසි අප්සෙට් එකක් නැහැ. අපි නානවනම් ඕගොල්ලන්ට බොන්න බැයිද? අපි කනවනම් ඕගොල්ලන්ට උරන්න බැයිද කියලා ඒ තරම් තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් තැනකට ආණ්ඩුව වැටෙනවා. සමහර විට ආණ්ඩුවේ ලොකු ඇවිල්ලා කියන්න පුළුවන් අපි හොයලා බලන්න ඕනේ තාප්පවල චිත්‍රන්ද තරුණයෝ දැන් කොහෙද ඉන්නේ කියලා. අපි එයාට ආරාධනා කරන්න ඕනේ. දුමත් දාලා අඩියක් ගාලා සැපක් අරගෙන රට ගොඩ ගන්න දායක වෙන්න කියලා අපේ හාමුදුරුවනේ. වගේ ඩයලොග් වුණත් ඒ වගේ තත්ත්වයක් යටතේ හැන්ඩ් ඉඳ තියෙනවා. කොටින්ම කියනවා නම් වයස අවුරුදු 18ට වැඩි උන්ට සිගරට් බීම අනිවාර්ය කරන්නත් ඉඩ තියෙනවා. සිගරට් එකක් බොන්න නැති උන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ හිරේ දාන්න උනත් අපේ ආණ්ඩු පෙළඹෙන්න ඉඩ තියෙනවා. අන්න එච්චරට අරක්කු සහ සිගරට් වලින් හම්බෙන ටැක්ස් එකට ආණ්ඩුව ගැති යටත් ඒවෙන් තමයි දුවන්නේ. ලොකු ටෝක් ඉෂුව කළාට ඇත්ත කාරණාව තියෙන්නේ අන්න උතන. හලෝ. ඔව්. නෑ. ඇයිද මේ කෝල් එක දැන් එක සැරේකුත් ආවනේ මට. ඇයි මම සැරේකුත් කිව්වේ එහෙම ප්‍රශ්නයක් නෑ කියලා අපිට. ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ. කවුද කියන්නේ? කවුද? නෑ එහෙම මොනවත් ප්‍රශ්නයක් නෑ. මෙහෙ කිසි කේස් එකක් නෑ. අපිට ඕනේ අවශ්‍ය නෑ. ඔය වෙන කාට හරි දෙන්න. අපිට මොකෝ? අපේ ප්‍රශ්නයක් නෑ. හරි. ආයෙ ගන්න එපා. ඔව් හරි. වැඩක් කරන්න දෙන්නේ නැහැ මෙතන මේ මම මේ කියන්න කියලා හැදුවේ නත්තල්දා මත්පැන් විකුණන්න අවසර දෙන්නයි කියලා මේ සංචාරක සංවර්ධන අධිකාරිය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කළාම කාදිනල්තුමා කියනවා වෙසක් එකට එපා නම් නත්තලටත් එපාලු. අනේ මන් දන්නේ වතුරත් වයින් කළාලු. පල්ලියට ගියාමත් කියනවා මේ මාගේ රුධිරයයි පානය කරපල්ලා කියලා. හැබැයි ඉතින් වෙසක් එකට මත්පැන් විකුණන්න නැති හින්දා නත්තලටත් එපාලු. ඔය කොහොම හරි try කරලා මේ කියන්නේ පල්ලියත් සිංහල බෞද්ධ කරගන්න මේ try එක දෙන්නේ. ඒක බරු වැඩක්. ඒ කියන්නේ හරියට නිකන් අල්ලපු ගෙදර මිනිස්සයා ඉරිච්ච සරමක් අඳන් ඉන්නවා දැකලා ඒ මිනිහත් එක්ක තරහට තමන්ගේ සරමත් ඉරා ගන්නවා වගේ වැඩක් මේක. ඌගේ සරම ඉරලා නම් මං විතරක් මොකටද මහපු සරමක් අඳන් ඉන්නේ. මාත් ඉරා ගන්නවා සරම. පස්සේ එළිය වුණාට කමක් නැහැ. අන්න නැව. මෙන්න නිවුස් එක. පෝර නැවට ඇමරිකන් ඩොලර් මිලියන 6.7ක් ගෙව්වා. අන්න එහෙම තමයි මෙයා රටක් දියුණු කරනවා නම් දියුණු කරන්න ඕනේ. නැද්ද? වෙන රටක අසූචි නැවක් වුණත් සල්ලි දීලා ගන්න පුළුවන් ගන්නට රටක් දියුණු කරන්න ඕනේ. දියුණු කරනවා නම්. කොහොමද ඒක? සමහර අයට එහෙමත් හිතනවා ඇති නේද මේ නාඩගම් විකඩම් දැක්කහම. දැන් මේ පෝර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවපු කතාව ආවට පස්සේ මේ ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඇමතිවරු දක්වන අදහස් ටික බැලුවාම අපිට පේන්න තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ මේ try එකක් තියෙනවා නිකන් මේ පෝර නැවට LC එක ඕපන් කරපු කවුරු හරි තනි මිනිස්සෙක් ඉන්නවනේ LC එක ඕපන් කරපු එක්කෙනා. ඒ එක්කෙනා තමයි මේකට වැරදි. ඒ එක්කෙනාව එතෙන්ට වෙනකන් තල්ලු කරපු අනිත් කිසිම බලවේගයක්වත් මිනිස්සෙක්වත් මොකෙක්වත් මේකට වැරදි නෑ. මේ LC එක ඕපන් කරපු එක්කෙනා. එයා කවුද කියලා කවුරුත් දන්නේ නෑ. එයාව හොයනවා. ඒ කවුද කියලා. කවුරුත් දන්නේ නැතුව කවුද එක්කෙනෙක් LC ඕපන් කරලා මේ පෝර නැවක් ගේන්න. එහෙම මේ ඒ දන්නේ නැති කාවද කට්ටියම එකතුලා හොයනවා. හොයලා මේ try කරන්නේ මේ සම්පූර්ණ ගූණවේ වගකීම මේ LC එක ඕපන් කරන්න අත්සන් කරපු කවුරු හරි එක මිනිහගේ කර උඩින් තියන්න. අපි මෙතන පැහැදිලිව කියනවා මේ කවුරු එක මිනිහෙක් තමයි LC එක ඕපන් කරන්න ඇත්තේ. හැබැයි
ඒ මිනිහා විතරක් නෙවෙයි මේ කාබනික වන්නමට අඩිය තියපු මේ කාබනික වන්නමට කස්තිරන් අල්ලපු කාබනික වන්නමට කවි ගායනා කරපු හැම කෙනෙක්ම මේ සිද්ධ වෙච්ච පාඩුවට වග කියන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම වග කියන්න ඕනේ. මොකද අපි හොයලා බැලුවා දැන් මේ ලංකාවේ සම්පූර්ණයෙන්ම 100% කාබනික වගාවකට යනවා කියලා ලොකු නටුමක් නටුවානේ. අපි හොයලා බැලුවා ලෝක මට්ටමින් කාබනික වගාව කොතනද තියෙන්නේ කියලා. එහෙම හොයලා බලනකොට අපිට පෙනිච්ච දේ තමයි මුළු ලෝකෙම තියෙන කෘෂිකාර්මික ඉඩම් වලින් 1.2ත් 1.5ත් අතර ප්‍රමාණයක් තමයි කාබනික වගාව සඳහා මේ වෙනකොට යොදාගෙන තියෙන්නේ. ඒක ලෝකෙ ටිකක් අපිට වැඩි ලොකුයි නේ. හින්දා අපි රටවල් වශයෙන් මේ කඩලා ගමු. රටවල් වශයෙන් ගත්තත් කාබනික වගාවට පාවිච්චි කරලා තියෙන ඉඩම් වල ප්‍රතිශතය ලික්ටන්ස්ටයින් කියන රට 41ක් තමන්ගේ වගා ඉඩම් වලින් කාබනික වගාව සඳහා යොදවලා තියෙනවා. මේ රටම වර්ග කිලෝමීටර් 160ක ඉතාම කුඩා රටක්. ඊට පස්සේ දෙවෙනි තැන තියෙන්නේ කියන්නේ ඕගනික් ෂෙයාර් දෙවෙනි තැන ඉන්නේ ඕස්ට්‍රියාව. ඒක 126යි. තුන්වෙනි තැන ඉන්නේ එස්ටෝනියාව. එස්ටෝනියාව කියන්නේ යුරෝපේ තවත් බොහොම පුංචි රටක්. ඒ රටේ ඕගනික් ෂෙයාර් එක 122යි. ස්වීඩන් වල ඕගනික් ෂෙයාර් එක 120යි. ඔය 120ට වැඩි ඕගනික් ෂෙයාර් එකක් තියෙන රටවල් 4යි ලෝකේ තියෙන්නේ. ඊට පස්සේ ඕගනික් ෂෙයාර් එක 120 සිට 10 දක්වා විසිරිච්ච රටවල් ඉන්නවා තව 11ක්. තව රටවල් 59ක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ඕගනික් ෂෙයාර් එක 10 සිට 1 දක්වා ප්‍රමාණයක තමයි රැඳිලා තියෙන්නේ. මුළු ලෝකෙම රටවල් 113ක් කාබනික ෂෙයාර් එක. කියන්නේ ඕගනික් ෂෙයාර් එක ඒ රටේ කෘෂිකර්මාන්තයෙන් 100ට අඩු ප්‍රමාණයක තමයි රැඳිලා තියෙන්නේ. මේ ස්ටැටිස්ටික් ටික බැලුවාම ඕනම අඳබාල මොට්ටේකට තේරෙනවා කාබනික වගාව කියලා කියන්නේ බොහොම පුංචි මාකට් එකකට එහෙම නැත්නම් නිෂ් මාකට් එකකට කේට කරන පොඩි බිස්නස් එකක්. සහ ඒක කියන්නේ මෝස්තර බිස්නස් එකක්. ඒ ගත්ත තීරණය කොච්චර වැරදි සහගතද, ඒ වරදේ ප්‍රතිඵල සහ ඒ වරද නිසා විඳින්න සිද්ධ වෙන දේවල් මොනවද කියන එක තාම පටන් ගත්තා විතරයි. ඒ කියන්නේ අපි කියන්නේ මේ ඇනෙන්න පටන් ගත්තා විතරයි. මේක තව කොහේ ගිහිල්ලා කෙලවර වෙයිද දන්නේ නැහැ මේ ගණ්ඩ හදපු කාබනික ආතල් එක. ඔහොම තමයි ලංකාවේ ගොඩක් වැඩ. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ සමහර කණ්ඩායම් ඉන්නවා කතා වෙමින් ඉන්නවා මේ අපි ලංකාවටම ගැලපෙන ලංකාවටම ආවේනික අලුත් ආර්ථික මොඩියුල් එකක් හදනවලු ලංකාව දියුණු කරන්න. ඒ කියන්නේ දැන් ලෝකෙ දිහා බැලුවාම ලෝකෙ පාවිච්චි කරලා ටෙස්ට් කරලා ඒවා හරියනවයි කියලා පෙනිච්ච ආර්ථික මොඩියුල්ස් තිබියදී ඒ එකකින්වත් ආදර්ශයක් ගන්න නැතුව ඒ එකක්වත් පාඩමක් හැටියට අරගෙන ඒක පාවිච්චි කරලා ලංකාව ගොඩ දාගන්න විදිය හිතන්නේ නැතුව අපේ ට්‍රයි එක තියෙන්නේ අපිටම ආවේනික මොකද්ද බක්කක් හදාගෙන ඒකෙන් ගොඩ යන්න. හරි දැන් අපිටම ආවේනික මොකක් හරි හදන්න ට්‍රයි කරනවා කියමුකෝ. මේ දෙන ට්‍රයි එක වෙනුවෙන් ලංකාවේ රිසර්ච් වෙනවද? සමීක්ෂණ පර්යේෂණ සිද්ධ වෙනවද? එහෙම නැත්නම් ඒ වගේ රිසර්ච් වලට ෆන්ඩ් කරනවද ලංකාවේ? එහෙම ෆන්ඩ් කරන ආයතනයක් තියෙනවද? ලංකාවටම ආවේනික ආර්ථික මොඩියුලයක් සකස් කිරීම සඳහා වැඩ කරන ආයතන, වැඩ කරන කණ්ඩායම්, වැඩ කරන වියතුන් ඉන්නවද? නෑ. එහෙම මොකක්වත් නෑ. නිකම්ම අපිම හිතලා අපිම අත්අල්ලගෙන කල්පනා කරලා මොකක් හරි බක්කක් හදමු වගේ එකක තමයි මේ වැඩේ අරගෙන යන්න හදන්නේ. එහෙම මේ හිතුමනාපෙට ලංකාවට ගැලපෙන එක මගුල් හදාගෙන මේ ලෝකය ඇතුළේ ඉස්සරහට යන්න බෑ. ලෝකයක් හැටියට රටවල් 195ක් එකට එකතු වෙලා වැඩ කරන කාලෙක අපි මේ ඉන්නේ. එතකොට ඒ අනිකුත් රටවල් කරලා තියෙන දේවල් වලින් ආදර්ශයක් අරගෙන අපි වගේ පුංචි රටක් හැටියට අපි මේ ලෝකෙ ඉස්සරහින්ම යන මුළු ලෝකෙම තීරණ ගන්න රට අපි නෙවෙයිනේ. එතකොට අනිත් මිනිස්සු කරලා තියෙන දේවල් බලලා ඒ මිනිස්සු ඇනගෙන තියෙන තැන් බලලා ඒව ඇනිලා නම් ඒ ඇනිච් එක අපිත් ඇනගන්න නැතුව ඉන්න පුළුවන් විදියක් හදාගෙන අනිත් මිනිස්සු හොඳට කරලා තියෙනවා නම් ඒකෙන් ආදර්ශයක් අරගෙන ඒක මෙහෙට ආදේශ කරලා ඒ ක්‍රමවේදය අන්න එහෙමයි අපි වැඩ කරන්න ඕනේ. හැබැයි අපිට අපේ ඔළුවේ තියෙන ඉතින් ලෝකෙ ලොකුම නත්තල් ගහ හදන්න, කාබනික වගාවෙන් එක වෙන්න, අපිටම හරියන මෙච්චර කල් ලෝකෙ නොතිබිච්ච අලුත්ම ආර්ථික මොඩියුලයක් හදන්න වගේ විගඩම් තමයි ඉතින් අපි නටන්න ලෑස්ති වෙලා ඉන්නේ. ආපහු අපි මේ නැව පැත්තට ආවොත් දැන් ඩොලර් මිලියන 6.7ක් වන්දි වශයෙන් ගෙවලා තියෙනවා. ඒ ගෙවලත් නැව ආපහු හරවන් ගියා කියලා තමයි අපිට ආරංචි. දැන් අපිට රජයෙන් කියන්නේ ඔය නැව හරවගෙන ගියා. ඒ හරවගෙන ගියේ මේ නැවේ මේ ප්‍රමිතිය හරි නැති හින්දා ඒ පෝරවල ප්‍රමිතිය නැවත සකස් කරගෙන ඒගොල්ලෝ එනවා අපිට මේ හොඳ පෝර ටික ආපහු දෙන්න කියලා. මේ නැව ආපු දවසේ ඉඳන් මේ ආණ්ඩුව මේ නැව ගැන අපිට ගහලා තියෙන කෙබර ටික බැලුවාම මට නම් 7-5කට විශ්වාස නැහැ ඔය කියන කතාව.
වඩාත්ම වෙන්න ඉඩ තියෙන දේ තමයි නැව හරවගෙන ගිහිල්ලා පොඩ්ඩක් එහෙම කැරකිලා පොඩි රවුමක් ගහලා ආයි එනවා ඒ ගූ ටිකම අරගෙන දැන් ඒකේ ප්‍රමිතිය හරි කියලා එතකොට අපිත් අප්පුඩියක් ගහලා සන්තෝෂෙන් අන්න දැක්කද අපි නැව හරවලා යවලා ප්‍රමිතිය සකස් කරලා ආයි ගෙන්න ගත්තේ කියලා ගූ ටිකම බා ගන්නවා. ඕක තමයි වෙන්න නේද? ආඩම්බරෙන් ගූ කනවා කියන්නේ ඔන්න ඕවට තමයි. හෙලෝ මේ නෑ අපිට අවශ්‍ය නෑ. දැන් නෑ කියලා තමයි කී සැරයක් කිව්වද? කවුද කියන්නේ ඕවා? පිස්සුද? මෙහෙ මේ ධාන්‍ය ධනය එක මල් පළතුරු සේරම පිරීලා තියෙන්නේ. මෙහෙ කිසි ප්‍රශ්නයක් නෑ. ආයෙ කතා කරන්න මොන කරදරයක්ද මේ? කතා කරනවා කොච්චරවත් මෙතන වැඩක් කරගන්න දෙන්නේ. දැන් මේ ඒ ඇස්සේ ගෑස් පහුගිය දවස්වල තිබිච්ච ලොකු ප්‍රශ්නයන්නේ ගෑස් පුපුරනවා නේ ගෑස් සිලින්ඩර් වල ප්‍රශ්න සිලින්ඩර් වල සංයුතිය වෙනස් කරලා කියලා කිව්වා. ඒක මේ ගෑස් සමාගමෙන්ම ප්‍රකාශකයෙකුත් කිව්වා සංයුතිය වෙනස් කළා කියලා පහුගිය ජූලි මාසේ. ඒ ඔක්කොම අතරේ ජනාධිපතිතුමාගේ FB පිටුවේ දාලා තිබුණා මේ මාධ්‍ය හමුවක විස්තර. කියන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකින් කරපු මාධ්‍ය හමුවක්. කිංස්ලි රත්නායක මහත්මයා තමයි මේ මාධ්‍ය හමුව මෙහෙවලා තියෙන්නේ. ඒ මාධ්‍ය හමුවේ වෙච්ච ප්‍රකාශවල හැටියට මේ ජනාධිපතිතුමාගේ FB පිටුවේ දාලා තිබිච්ච ස්ටේටස් එකේ හැටියට ගෑස් වල සංයුතියේ කිසිම වෙනසක් කරලා නැහැ. අප්සෙට් එක තියෙන්නේ ලිපේ. ලිප් වලයි රෙගියුලේටර් වලයි තමයි අවුල තිබිලා තියෙන්නේ. අපි හිතුවා තිස්ස කුට්ටිය ආරච්චි මන්ත්‍රීතුමායි ජනාධිපතිතුමායි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. එහෙම ලොකු වෙනසක් නැහැ. දැන් මේ නිවුස් එක බැලුවාම. ඒගොල්ලොත් කියන්නේ මේ ලිපෙයි රෙගියුලේටරේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. දැන් සිලින්ඩරේ නම් මාස දෙකකටවත් සැරයක් ගෙදර මාරු කරනවනේ නේද? ඉතින් ලිපයි රෙගියුලේටරේ මාසෙන් මාසෙට මාරු කරන්න මිනිස්සුන්ට මාන්දමද නේද? ඒ කියන්නේ හැමදාම පාවිච්චි කර හිටිය ලිප. ඒ ලිපට හැමදාම ගහලා තිබිච්ච රෙගියුලේටරේ. ඔන්න අලුතෙන් ගෑස් සිලින්ඩරයක් අරන් එනවා. ගෙනල්ලා සිලින්ඩරේ රෙගියුලේටර් එක ගහපු ගමන් රෙගියුලේටරෙත් පුපුරනවා ලිපත් පුපුරනවා. හැබැයි ගෑස් එකේ අවුලක් නැහැ. ඒ අවුල තිබිලා තියෙන අර එච්චර දවස් ගෙදර තිබිච්ච ලිපේ එච්චර දවස් ඒ ලිපට ගහලා තිබිච්ච රෙගියුලේටරේ. නිකන් හිතාමතාම මේ කැකිල්ලේ හිත පාවිච්චි කරලා නඩුව විසඳනවා වගේ ගතියක් පේන්න තියෙනව නේද? කැකිල්ලේ හිත පාවිච්චි කරලා කමන්නේ ඔහොම විසඳගෙන යන්කෝ නේද? මොන හරි ඉතින් උත්තර ටිකක් මිනිස්සුන්ට කියන්නත් එපා නේ ආණ්ඩුව කියලා ඉතින් මෙච්චරම අසරණ කරන්න ඕනේ නෑනේ. අපි ওই උත්තරේ නම් බාර ගමු නේද? අපේ රෙගියුලේටරේ තමයි අප්සෙට් එක තිබිලා තියෙන්නේ. ගෑස් වල අප්සෙට් එකක් නැහැ. හැබැයි මේ ගෑස් වල අප්සෙට් එකක් නැහැ කියපු දවසට පහුවෙන්ද ඉඳන් වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර් වල ගෑස් සංයුතිය සටහන් කරලත් එවන්න තීරණයක් අරගෙන. කිසි අප්සෙට් එකක් නැත්නම් ඉතින් එච්චර නටන්න ඕනේ නෑ නේද? ඔය ස්ටිකර් ගහන්න සල්ලියක් වේදන් වෙනවා ඇතිනේ. අප්සෙට් එකකුත් නැතුව තමයි ඒව කරන්නේ. ඔයගොල්ලන්ට තව පොඩි කැලලක් මිස් වෙනවා හැබැයි මම මේ ආණ්ඩුවේ කට්ටියට කියන්නේ. දැන් ඔය ඇත්තටම අප්සෙට් එක තියෙන්නේ ලිපෙයි රෙගියුලේටරේ නම් මං කියන්නේ වෙන කාටවත් ඔය ප්‍රමිතියෙන් තොර ලිප් සහ රෙගියුලේටර් ගෙන්නන්න තියෙන අයිතිය නැති කරලා දාන්න. ගෑස් ලිප් ගෙන්වීම රෙගියුලේටර් ගෙන්වීම සහ බෙදා හැරීම මේ ටික ඔක්කොම ලිත්‍රෝ එක යටතටම ගන්න. එතකොට ඔය මිනිස්සුන්ගේ දැන් ගෙවල් වල පාවිච්චි කරන ගෑස් ලිප් සේරම විසි කරලා දාන්න කියලා ලිත්‍රෝ එකෙන් විකුණන අලුත් ගෑස් ලිප් ටික ඒ මිනිස්සුන්ට ගන්න කියලා බලපෑම් කරන්න පුළුවන්. බලපෑම් කළාම ඉතින් නේද? තව හොඳ ගාණක් ලිප් වලිනුයි රෙගියුලේටර් වලිනුයි මේ වෙලාවේ හොයා ගන්න පුළුවන්. පාඩු වෙන එකක් නෑ පොඩ්ඩක් try කරලා බලන්න. ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්මයා මේ මාධ්‍ය හමුවකදී අපූර්ව කතා ටිකක් කියනවා අප්පා. ඒක මං කියලා වැඩක් නෑ. පොඩ්ඩක් බලමුකෝ. බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඔය චෝදනාව බංකොලොත් විපක්ෂය කරන්නේ පළවෙනි වතාවද? නෑ. කියන්න දෙයක් නැති වුණාම වැඩක් කරන මිනිහෙට මොකක් හරි දෙයක් කියන්න ඕනේ. වැඩේ තියෙන්නේ වැඩක් නොකර මේකේ හිටියත් ඇති වැඩක් නැහැනේ. ඉතින් එහෙනම් වැඩක් නොකර සතපහක වැඩක් නොකර ජනතාවට නිකම් බලන් ඉන්නවට වඩා ඒ මනුස්සයාට ජීවිතයක් තියෙනවා. ඉතින් ඒක එයාගේ නිවාඩු කාලය ගත කරන්න ගිහිල්ලා ආපස්සට එනවා. ඒ ගැටලුවක් නැහැ. ඒක යන්න පුළුවන් එන්න පුළුවන්. ඉතින් දැන් අපිත් මේකට මොනවද කියන්න ඕනේද? ඔය ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්තයාම කිව්වේ බැසිල් රාජපක්ෂගෙන් සතපහක වැඩක් නැහැ කියලා. එහෙම නේද කිව්වේ? මට ඇහිච්ච හැටිද නෑනේ. පැනලා යන්නේ නැහැ ජීවිතේට රාජපක්ෂලා. අනේ අම්මේ ඒක නම් ඇත්ත. දැන් එකපාරක් පැන්නුවා කෝ ගියාද නෑනේ. පැනලා යන්නේ නැහැ කියන්නේ මේගොල්ලෝ දුම්මල ගැහුවත් යන්නේ නැහැ මෙයා. යන්නෙම නැහැ. ගැටලුවක් නැහැ නේද? 225ම ගියත් ඇති. 225ම ගියත් ප්‍රශ්නයක් නැහැ නේ. ඩොලර් නැහැ කියලා කියන්නේ ඩොලර් නැති බැංකුවලනේ.
අන්න කියවුණා දැක්කද? ඩොලර් නැත්තේ බැංකුව වලටනේ. බැංකුව වලට ඩොලර් නැති වුණාට මේ ඒගොල්ලන්ගේ සාක්කුව වල ඩොලර් පිරීලා. බලන්නකො නැද්ද කියලා. හෙලෝ. අයියෝ අයිසේ තමුසලට සිංහල තේරෙන්නේ නැද්ද? ඈ? දැන් කීපාරක් ගත්තද මේ කෝල් එක කියනවා? ඈ? සිංහල තේරෙන්නේ නැද්ද? මං දැන් කීප සැරයක්ම මං කියවනේ අපිට අවශ්‍ය නැහැ. අපිට ඕනේ නෑ ওই තමුසලගේ ණය. තමුසලගේ ණය බම්බු ගහගෙන තමුසල ඕන කෙනෙකුට දෙනවා. අපිට මොකටද තමුසලගේ ණය? ඕනේ නෑ. මගුල. IMF එකෙන් කතා කරනවා ඉවරයක් නෑ මෙතන අපිට ණය දෙන්න. මොන පදයක්ද මේ? IMF එක කියන්නේ ණය ලබා ගැනීම එදා ඉඳන්ම සිද්ධ වුණා. අපිට බලහත්කාරයෙන් ණය ලබා ගැනීම අවශ්‍යතාවයක් නැහැ. අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන කොන්දේසි වලට යටත්ව ණය දුන්නොත් ගන්න අපි සූදානම්. හැබැයි IMF එකෙන් දාන දැඩි කොන්දේසි පිළි අරගෙන අපි ණය ගන්න සූදානම් නැහැ. යකෝ IMF එකට තියා කෝපි කඩේ පොලි මුදලාලිටවත් දාන්න පුළුවන් කොන්දේසියක්ද මේ කතා කරන්නේ? ඒ කියන්නේ අපි උඹලගෙන් ණය ගන්නවා උඹලා අපේ කොන්දේසි වලට යටත් වෙනවා නා. ඇයි මොකෝ IMF එක බාරයක් ඔප්පු කරන්න අපිට ණය දෙනවද? මාර වැඩේ දැන් IMF එකට වෙන්න යන්නේ නේද? ඒ කියන්නේ එක්කෝ ඒගොල්ලෝ අපේ කොන්දේසි වලට යටත් වෙන්න ඕනේ. නැත්තම් ණයට දෙන්න කවුරු හරි හොයාගන්න නැතුව IMF එකට බංකොලොත් වෙන්නයි වෙන්නේ. මාර කේස් එක. අයියෝ මේ සාන් ප්‍රදීප් මන්ත්‍රීතුමා කියන්නේ. හෙන ගොම්නේ. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ කී හිටියේ IMF එකේ ප්ලග් එක ගලවනවා කියලා නේ ආවේ. IMF ප්ලග් එක ගලවනවා. කී හිටියේ ප්ලග් එක කෙසේ වෙතත් දැන් කලිසම ගැලවෙන්න කිට්ටුයි නේ. හැබැයි මං කැට තියලා කියනවා මේකත් විශ්වාස කරන එකෙක් හරි ඉන්නවා ඈ. ඒ කියන්නේ දැන් ලබන අවුරුද්දේ යම් වෙලාවක කොහම හරි අපේ ආණ්ඩුව IMF එකට ගිහිල්ලා ණය අරගෙන ආවොත් එතෙන්දි කිසිම ලැජ්ජාවක් බයක් නැතුව මැද්දට ඇවිල්ලා අපි ඉතින් මේ සැරේ ණය ගත්තේ IMF එකේ කොන්දේසි වලට නෙවෙයිනේ. IMF එකට අපි කොන්දේසි දාලා තමයි ඒගොල්ලෝ අපිට ණය දුන්නේ කියලා සිරාවට අරගෙන විශ්වාස කරලා කියන එකෙක් හරි ඉන්නවා. බලන්න නැද්ද කියලා. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ. ඒ නම හරි දිග වැඩි නේද? ඒ කියන්නේ 3-4 පාරක් ඒ නම කිව්වහම ප්‍රෝග්‍රෑම් එකෙන් සෑහෙන වෙලාවක් යනවා. ඒ හින්දා මම මෙතන ඉඳන් එයාගේ නම ඒ කියන්නේ ඉනිෂියල්ස් එක හොඳේ කියන්නේ. දැන් මේ මූ ආනන්ද හාමුදුරුවෝ අර උන්වහන්සේත් දන්නේ නැති ජනාධිපතිතුමා විතරක් දන්න කිසියම් හැංගුණු විශේෂ සුදුසුකම් වගේක් හින්දා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බවට පත් වුණානේ. මේ අපි නෙවෙයි කියන්නේ හොඳේ මේ හාමුදුරුවම ටීවී එකේ ඇවිල්ලා කිව්වනේ ඒකට පත් වෙන්න යාට තියෙන සුදුසුකම් ආයෙව මම දන්නේ නැහැ ජනාධිපතිතුමා දන්නවා ඇති ඉතින් මොකක් හරි සුදුසුකමක් ඇති ඒකනේ මට දුන්නේ කියලා. ඉතින් ඒක කිසියම් සැඟවුණු සුදුසුකමක්. ඉතින් ඒ සුදුසුකම යටතේ කොළඹ විශ්වවිද්‍යාලේ කුලපති වුණා. වෙලා මේ පෞගිය දවසක කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙලා මේ මූ ආනන්ද හාමුදුරුවන්ට මාර නෝන්ඩියන්නේ උනේ නේද? ඒ කියන්නේ උන්වහන්සේ මෙහෙම දික් කරගෙන ඉන්නවා ඒ උපාධි බටේ. ඒක ගන්න නැතුව යාව පහු කරන් ගිහිල්ලා උපකුලපති එක්ක ෆොටෝ ගන්නවා. ඊළඟට තව එක්කෙනෙක් එනවා උන්වහන්සේ මෙහෙම දික් කරගෙන ඉන්නවා. ඒක ගන්න නැතුව සාක්කුවෙන් උපාධි බටයක් ඇදලා අරගෙන ඒක අරන් ගිහිල්ලා උපකුලපති එක්ක ෆොටෝ ගහන තත්ත්වයක් අපිට දකින්න හම්බුණා. මේ මරුවා ඒ කියන්නේ මං කියන්නේ ඔය දැන් ඒ නීති ශිෂ්‍යයෝනේ ඒ නීති පීඨේ කට්ටිය ඒගොල්ලන්ගේ ඒ ගැම්ම නියමයි ෂා හරි ෂෝක් එහෙම අසාධාරණයට අයුක්තියට එරෙහිව මෙහෙම කරලා හිටගන්න එක වාර අගය කරන්න ඕන තත්ත්වයක්. ඒ කියන්නේ තව වටිනවා ඉතින් දැන් ඔය ගැම්ම දිගටම තියෙනවා නම් ඒ කියන්නේ වෘත්තිමය වශයෙන් නීතිඥයෙක් හැටියට වැඩ කරනකොටත් ඔය ගැම්මම තියෙනවා නම් නියමයි. ඒ කියන්නේ කවුරු හරි හොරෙක් වංචාකාරයෙක් මිනිමරුවෙක් ස්ත්‍රී දූෂකයෙක් නඩු බාර දෙන්න ආවහමත් නෑ අපි ওই જાතිය කට්ටියගේ නඩු බාර ගන්න නැහැ. අපි යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් විතරයි අධිකරණේ පෙරේ හිටින්නේ. එහෙම නිකන් එහෙම සාධාරණ නඩු විතරයි අපි ගන්න කියලාත් ඒගොල්ලෝ කියනවා නම් ඒක මරුනේ මාර ගැම්ම ඒකනේ. එහෙම වෙන්නේ නැහැ හැබැයි. වැඩියෙන්ම ගාන කපන්න බලාගෙන ඉන්නේ හොරෙක් මංකොල්ලකාරයෙක් වංචාකාරයෙක් ස්ත්‍රී දූෂකයෙක් නඩුවක් අරන් එනවා ගාන ඩබල් ට්‍රිබල් කරලා කියන්න බලාගෙන ඉන්නේ ඒගොල්ලෝ ලෑස්ති වෙලා. ඒ හින්දා මේ එහෙම වෙන්නේ නැහැ. ඔය ගැම්ම එතෙන්දි නැහැ. දැන් කෙනෙක් කියන්න පුළුවන් හරි මේ අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙනී හිටින එකයි රස්සාවයි පටලවන්න එපා. ඒක වෘත්තියනේ. ඉතින් වෘත්තිය කරන්න වෙනවා කියලා. මේ හුඟ දෙනෙක් සිවුර ඇඳන් කරන්නේ වෘත්තියක්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කොහොමද? ඇත්තටම මට වුණත් මේ දැන් කරන රස්සාවට වඩා හරි ලේසියෙන් කරන්න පුළුවන් රස්සාවක් ඕක. ඒ කියන්නේ අදාළ ඇඳුම ඇඳගෙන මොනවා හරි කියන්නද තියෙන්නේ.
බුදුහාමුදුරුවෝ කියපුවම කියන්න ඕනේ නැහැ. දැන් කී දෙනෙක් ඉන්නවද බුදුහාමුදුරුවෝ කියපුවා දන්නේ නැතුව වෙන මොනවදෝ කියවද? හැබැයි මොන මල දානයක් කිව්වත් දාන දෙන්න 100 දෙනෙක්වත් හොයාගන්න පුළුවන්. ඒක නම් ගේමක් නෑ ලංකාවේ හොඳේ. එච්චර සිංහල බෞද්ධ රටක් මේක. අනික් අතට මේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරටපත් වුණානේ කැලණිය නාගමහා විහාරේ නෙවෙයි නේද? ඒ කියන්නේ නාග විහාරේ තියෙන කෝට්ටේනේ. කැලණියේ තියෙන්නේ රාජමහා විහාරේ නේද? අර මුන්නාන්සේ සම්බන්ධ වෙලා කැලණිය පැත්තෙන් අර හෙන නයිපතයක් ඇහුනේ. එදා ඉඳන් මට ওই නම පැටලෙනවා සමා වෙන්න. ඉතින් මේ කැලණිය රාජමහා විහාරේ විහාරාධිපතිතුමාපත් වුණානේ මේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා හැටියට. එහෙදිත් තිබිච්ච කිසියම් මේ උපාධි ප්‍රදානෝත්සවයකදී කීප දෙනෙක් මුන්නාන්සේ අතින් උපාධිය බාර ගන්න එක ප්‍රතික්ෂේප කළා කියලා ආරංචි. හැබැයි මම නම් කියන්නේ මේ කැලණිය ළමයින්ට මීට වඩා ක්‍රියේටිව් වෙන්න තිබුණේ. මම බලාපොරොත්තු වුණා ඊට වැඩිය ක්‍රියේටිව් ප්‍රතිචාරයක් කැලණියේ ළමයින්ගේ. එහෙම එකක් ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ මම කියන්නේ එක උදාහරණයක් මම කියන්නේ කැලණියේ ළමයින්ට තිබුණා උපාධිය ගන්න එන්න බඩගාගෙන ණය එනවා වගේ මිහිම බඩගාගෙන ඇවිල්ලා ගන්න තිබුණා. ඕනන්ගේ බඩගාගෙන එනකම විශාල සද්දයක් කරන්නත් තිබුණා ඒගොල්ලන්ට නේ. තව ටිකක් ක්‍රියේටිව් වෙලා. එහෙම නැත්තම් ඇත්තටම මේ කැලණියේ ශිෂ්‍යයන්ට තිබුණා අර ශ්‍රීදේවිගේ නාගිනා ෆිල්ම් එකේ ට්‍රැක් එක දාලා මේ තේරේ දුෂ්මන් තු මේරා මේ නාගන් තු සෆේරා. එහෙම දැන් ශිවන්‍යා ශ්‍රීදේවි ජාතික ආතල් එකක් ගන්නත් තිබුණා නේද? එච්චර ක්‍රියේටිව් වෙලා නැහැ මේ ඒගොල්ලෝ. දැන් සමහරුන්ට තද වෙනවා නේද? සමහරු හිතෙන් කියනවානේ මූ සිවුරට ගරු කරන්නේ නැහැ කියලා. මේ කාරණේ සම්බන්ධයෙන් එලිපහළියේ ඇතිවෙච්ච කතාබහේ මූලික තර්කයක් වුණේ ඕක. ඒ කියන්නේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ අතින් කට්ටිය මේ උපාධිය ගත්තේ නැතුනම ඒකුන්ට තිබුණා සිවුරට ගරු කරන්න අඩුම ගානේ. පුද්ගලයා කවුරු වුණත් වැඩක් නැහැ. සිවුරට ගරු කරන්න එපා කියලා කතාවක් කියනවා අපිට ඇහුණා. සිවුර කියන්නේ මොකද්ද දැන්? ඒ කියන්නේ දැන් අපි පිරිකර කඩේට ගිහිල්ලා නේ සල්ලි දීලා සිවුරු ගන්නවා. අරන් ඒක පිරිකරක් හැටියට පන්සලට පූජා කරනවා. ඊට පස්සේ පන්සලෙන් සල්ලි වලට ඒ සිවුර විකුණනවා ආපහු පිරිකර කඩේට. අපි ආපහු පිරිකර කඩේට ගිහිල්ලා සල්ලි දීලා ඒ සිවුර ආයෙ අරන් එනවා. ආයෙ අරන් ඇවිල්ලා ආපහු අපි පන්සලට ඒක පිරිකරක් හැටියට පූජා කරනවා. පන්සලෙන් ආපහු ඒක සිවුරු කඩේට සල්ලි වලට විකුණනවා. එකම සිවුරට කී පාරක් සල්ලි හම්බ කරනවද නේ කී දෙනෙක්? දැන් ඔය සිවුරටද අපි ගරු කරන්න ඕනේ. පුද්ගලයා වැඩක් නැහැ සිවුරට ගරු කරන්න ඕන නම් ඉතින් සිවුර වැලේ දාලා වඳිනවනේ. පුද්ගලයා වැඩක් නැහැ සිවුරට ගරු කරන්න ඕනේ නම් නිකන් කුජීත පුද්ගලයන්ට සිවුර අඳලා ඒකට ගරු කරනවා වෙනුවට සිවුර පොල් පිත්ත කොතලා ඒකට වඳිනවනේ දෙයියනේ හිත හදාගෙන සිවුරට ගරු කරනවායි කියලා. සිවුර වේවා වෙන කිසියම් ඇඳුමක් වේවා ඒ ඇඳුමට කිසියම් ගරුත්වයක් ලැබෙන්න ඕන නම් ඉස්සෙල්ලම ඒ ඇඳුමට ඒ නිසි අවශ්‍ය ගරුත්වය ලබා දෙන්න ඕනේ ඇඳුම ඇඳන් ඉන්න එක. ඇඳුම ඇඳන් ඉන්න හාදයට ඇඳන් ඉන්න ඇඳුමේ ගරුත්වය කෙලසෙන විදිහට වැඩ කරනවා නම් ඒ දිහා බලන් ඉන්නේ උන් විතරක් ඒ ඇඳුමට ගරු කරන්න ඕනේ නෑනේ. අනික අතට ඈත ඉතිහාසයේ ඉඳන්ම මිනිහා මොකා වුණත් කමක් නෑ සිවුරට ගරු කරන්න ඕනේ කියලා කී හිටියානම් මොකද වෙන්නේ? ඔයගොල්ලෝ බෞද්ධ ඉතිහාසය දන්නවනම් පළවෙනි ධර්ම සංගායනාව, දෙවෙනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව කියලා ධර්ම සංගායනා තුනක් තිබුණා. මේ ධර්ම සංගායනාවල් තුනේදීම ඒ වෙනකොට සිවුරු ඇඳගෙන මහානදම් නොපුරමින් සිවුරු ඇඳගෙන මිනිස්සු රවටමින් හිටිය දුසිල් මහණුන් තොග පිටින් උපවිදි කරලා ගෙදර යවුවා සිවුරු ගලවලා. ඒ කියන්නේ ධර්මාශෝක රජුරුවන්ගේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී විතරක් එවැනි දුසිල් මහණුන් 60000ක් සිවුරු ගලවලා ගහලා පැන්නුවා. ඵලයව යන්න. තොපි සාසනයට වැඩක් නැහැ කියලා. ඉතින් පුද්ගලයා කවුරු වුණත් කමක් නැහැ කියලා සිවුරට වැඳ හිටියනම් ඒ 60000ත් සාසනේනේ. ඒ කියන්නේ සිවුර ධර්මින් එන බොරු කියනවනම් සිවුර ධර්මින් තමන් කරන මොන හරි තක්කඩිකම් වහගන්න සිවුර ආවරණයක් හැටියට පාවිච්චි කරනවනම් සිවුර බලයක් හැටියට පාවිච්චි කරමින් අනිසි ලෙස මිනිස්සුන්ව ඒ බලය හරහා හසුරුවන්න යනවනම් සිවුර ගණිකා වෘත්තියේ යොදවමින් විවිධ වරදාන වරප්‍රසාද ලබා ගන්න උත්සාහ කරනවනම් සිවුරට නින්දා නිග්‍රහ කරලා තියෙන්නේ ඒ වැරදි දිහා බලන් ඉඳලා ඒ වැරදි පෙන්වලා දෙන මිනිස්සුද නැත්නම් සිවුර ධර්මින් ඒ වගේ වැරදි කරන මිනිස්සුද? ඒ හින්දා මම මේ නිතරම සිවුරේ ගරුත්වය බේරගන්න සටනට එන අයට මම මේ කියන්නේ.
සිවුරට ලැබිය යුතු කිසියම් ගරුත්වයක් තියෙනවා නම් ඒ ගරුත්වය රැක ගන්න ඕන නම් ඒ ගරුත්වය බේරා ගන්න ඕන නම් ඒක බේරා ගන්න ඕනේ එළියේ ඉඳන් බලන් ඉඳලා මේ වැරදි පෙන්නලා දෙන මිනිස්සුන්ගෙන් නෙවෙයි සිවුර දරමින් ජරා වැඩ කරන ස්වාමින් වහන්සේලාගෙන්. අන්න ඒකට සටන් කරන්න බලන්න. පහුගිය සතියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත් ජයසිංහ මහත්මයා නිකුත් කරලා තිබුණා ප්‍රකාශයක්. ආහාර හිඟයක් ඇතිවීමේ විශාල ඉඩක් තියෙනවා. එහෙම ආහාර හිඟයක් ඇති වුණොත් ආහාර අත්‍යවශ්‍යමයි. ඒ කියන්නේ ලදරුවෝ, ගැබිණි මාතාවෝ, රෝගීන්, වයසක පුද්ගලයන් වගේ අයට ආහාර ලබා දීලා තරුණයන්ට ලැබෙන ආහාර සීමා කරන්න වෙයි. අපිට සමහර විට හුවමාරු ක්‍රමයකට යන්න වෙයි. ඒ කියන්නේ අපි ළඟ වැඩිපුර බඩගිනිකු තියෙනවා නම් ඒ ටික ඒ වැඩිපුර ටික වෙන රටකට දීලා ඒ රටෙන් මොනවා හරි දෙයක් ඉල්ල ගන්න වෙයි වගේ ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා උදිත් ජයසිංහ කෘෂිකර්ම ලේකම්. ඒතකොට මේ කතාවේ හැටියට ආහාර හිඟයක් අතළඟ එනවා. මේක විශාල අර්බුදීය තත්ත්වයක් නෙති මාර ප්‍රශ්නයක්. ඔයගොල්ලන්ට කියන්න අපේ ජනාධිපතිතුමා මේ ප්‍රශ්නේ පටස් ගාලා විසඳුවනේ. එක දවසින් විසඳුවේ. ඒ කියන්නේ කෘෂිකර්ම ලේකම් උදිත් ජයසිංහ ඔය ප්‍රකාශය නිකුත් කළා උදේ හවස උදිත් ජයසිංහ අයින් කරලා වෙන එක්කෙනෙක්ව දැම්ම කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් කියලා. දැන් ආහාර හිඟේ නැහැ. දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි. ඇත්තටම කියනවා නම් ජනාධිපතිතුමා පත් වෙලා මේ ගිය මාස 25ට පත් කරපු පස්වෙනි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා තමයි ඔය අන්තිමට පත් කළේ. ප්‍රශ්න කීයක් එන්න ඇද්ද නේද? ප්‍රශ්න කීයක් විසඳන්න ඇද්ද එතුමා? මෙහෙම කරනකොට ඔය විදියට නේ. අපිට මේ අපූරු රුවන්වැකි දෙකක් හම්බුණා. ඒ දෙක අපි හිතුවා අපේ වැඩසටහනට එකතු කරගන්න ඕනේ කියලා. පළවෙනි එක මේ අපේ ජනාධිපතිතුමා කියපු රුවන්වැකියක් පුද්ගලයෙක් කතරම් දක්ෂ වුවත් අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක විය නොහැකි කියලා අපේ ජනාධිපතිතුමාගේ සතියේ කිව්වා. ඒක හරිම ඉතාම වටින රුවන්වැකියක්. ඉතින් මං කිව්වේ දෙකක් හම්බුණා කියලා රුවන්වැකි. දෙවෙනි එක මේ මට මතක නැහැ ඇත්තට මේක කවුද කිව්වේ කියලා මේ දෙවෙනි රුවන්වැකිය. ඒක මෙහෙම එකක්. පුද්ගලයෙක් කොතරම් බලවත් වුවත් තමන්ම පත් කළ මිනිසුන්ගේ සහයෝගය ලබාගත නොහැකි නම් හෝ සහයෝගය ලබාගත හැකි දක්ෂයන් නිසිතැන් වලට පත් කිරීමට තරම් අවබෝධයක් නොමැතිනම් එම පුද්ගලයා දක්ෂයෙක් නොවන අතර මලාට සාර්ථක වියද නොහැක. අම්මෝ මේ සතියේ නිවුස් වල තිබිච්ච ආතල් තෝගේ හැටියට මං හිතුවා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරගන්න බැරි වෙයි කියලා. යාන්තම් ඉවර කරගත්තා. එහෙනම් ලබන සතියේත් අපි එන්නම් මේ වගේම සතියේ නිවුස් වල ආතල්ම බුල් ටික හොයාගෙන යන්න. මේ නිවුස්